ඊටම ගෞරවයෙන් අපි ආරාධනා කරනු ලැබුවේ බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී පූජ්‍ය පඬිත රාවයල පියතිස්ස ගෞරවනීය ස්වාමිපාදයන්න් වහන්සේටයි. උන්වහන්සේ මේ මොහොතේදී ධර්ම ශ්‍රවණයේ සඳහා ධර්ම දේශනාව සඳහා සූදානමින් සිටිනවා. පින්වත් ඔබට මා ඊටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ධර්ම ගෞරවය ඇති කරගනිමින් දොහොත් මුදුන්දී සාදුකාරයක් පවත්වමින් ධර්ම ශ්‍රවණයට සූදානම් වන ලෙස සාදු 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 අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුපටිඨිත රට්ඨානුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින සාඛ බවං සුභමේඝ වනං භර මේඝ නිභං ජය බෝධි මහං පනමාමි වරං හිමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තාන මියන්ති යේ පමත්තායතෝ මතා අතිගෞරවහාර ශ්‍රීමත් මාගේ ගුරුදේවෝත්තම අවසරයි නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා විහාරීය ගෞරවනීය නායක මහණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් නමස්කාරයි වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්වත්නි මේ පින්වත් පිරිස දැන් සූදානම් වෙන්නේ අද මේ ඇසලපුර පසළොස්වක් පොහොය අරමුණු කරගෙන හිමිදිරි උදෑසනින් තම නිවෙස්වල සිට ඒ වගේම පුළුවන් අත්ෝ තම විහෙර විහාරස්ථානට පැමිණිලා ඓතිහාසික පුදබිම් වලට පැමිණිලා හිමිදිරි උදෑසන පෙහෙවස් සමාදන් වෙලා උතුම් අෂ්ටාංග උපෝසථ සමාදන් වෙලා සීලයක ගුණයක තමන්ගේ සිත් සතන් පහදවාගෙන සකස් කරගෙන සංසුන් කරගෙන ගුණවන්තව කුසල දහම්හි යෙදමින් සිටින වාසනාවන්ත අවස්ථාව. ඉතින් හිමිදිරි උදෑසන ඉඳලම
ඓතිහාසික උතුම් විජයශ්‍රී ජයශ්‍රී මා හාමුදුරන් වහන්සේ සෙවණේ ඒ සිසිලසේ පැමුණ ඒ සියලු පිරිසටත් මේ ආගමික වත්පිළිවෙත් වලට සහ සම්බන්ධ කරව ගනිමින් ලෝකවාසී ශෝධනාටමත් රටවාසී ශෝධනාටමත් ආශිර්වාද කරමිනුයි මේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් අපි දන්නවා මේ කාල සීමාව ලෝකයටම යම් ආකාරයේ ව්‍යසනයක් පමිනලා තියෙන අවස්ථාව. ඉතින් අපි අතීතයේ තුල සිහිය පවත්වලා බැලුවොත් අතීතයේත් අපිට වෙන සිද්ධි අනන්තවත් අහන්න තියෙනවා ධර්මයේ තුලින්. ඒ වගේම අපේ කාලේ අරගෙන බැලුවත් අපේ රටෙත් පසුගිය දශක ගණනාවක් යුද ගිනිදැල් වලින් පීඩාවටපත් වුණා. ඒ වගේම සුනාමි ව්‍යසනයන් පෙරලා පීඩාවටපත් වුණා. අද වෙනකොට ලෝකයම මේ පීඩාවටපත් වෙලා ඉන්නේ කොරෝනා වසංගතය හේතුවෙන්. ඉතින් මේ දේවල් මිනිසයන් හැටියට ඔබ අප කවුරුත් නුවණින් දැකලා ඒ තුල අප්‍රමාදීව කටයුතු කරන්නටයි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට පහළ වුණ උතුම් දිනය අපි සිහි කරගත යුත්තේ. ඇසලපුර පසළොස්වක පොහොය දවසේ වැදගත්කම මේ ගුණවන්ත සත්පුරුෂ කාගේත් හදවත්වල තියෙනවා. ඒ තමා අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඇසිස්ම සමුදරුවන් දන් දීලා අවසාන අත්භවයේදී වෙස්සන්තරව උපදිලා තමන්ගේ අමුදරුවන් දන් දීලා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන එදා තවුෂා දිව්‍ය ලෝක ඉපදිලා අනන්ත කාලයක් දිව්‍ය සම්පත් විඳමින් ඉන්නකොට තවුසා වැසි දෙවියන්ගේ ආරාධනාවෙන් අප බෝසතාණන් වහන්සේ පස් මහා බැලුම් බලලා එදා මහා මායා දේවියගේ මව් කුස පිළිසිඳගත් උතුම්ම දිනය හැටියට සලකන්නේ මේ ඇසලපුර පසළොස්වක පොහොය දිනය. ඉතින් එහෙමනම් මේ ඇසලපුර පසළොස්වක පොහොය දිනයෙහි මෞතුමියගෙන් අවසර අරගෙන මේ මනුලොවට ඇවිල්ලා ජන්මලාභය ලැබලා අවුරුදු 29ක් ගිහි ජීවිතයේ අනන්ත සැප සම්පත් විඳමින් රාම්‍ය සුරාම්‍ය සුබ කියන මාලිගා තුනක පිය රජුරුවන්ගේ අනන්ත වූ අනුග්‍රහයන් ඇතුව සැප සම්පත් ඇතුව තමා සිද්ධාර්ථ කුමාරයා හැදුනේ වැඩුනේ. ඉතින් එහෙම ජීවිතය ගත කරමින් ඉන්නකොට සතර පෙර නිමිති දැකලා මේ ජීහි ජීවිතයේ නිසරු භාවය නුවණින් දැක්කා. ඉතින් ඒ අනුව කල්පනා කර කර හිටියා අවසන් වරට දුටුව පැවිදිරුවක් දැකලා මමත් මේ උත්තරීතර පැවිද්ද ලබාගෙන මේ භව ගමන කෙටි කර ගන්නවා. සසරෙන් එතර වෙනවා, භවයෙන් එතර වෙනවා. මේ ලෝකවාසී සත්වයත් මේ ඝෝර වූ භව ගමනෙන් එතර කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන කල්පනා කරයි දිනය කොහොමද මම ලබා ගන්නේ, ඒ සඳහා කොහොමද කටයුතු කරන්න කියලා. ඒ මොකද අපි මේ මව්දෙමාපියන් හැටියට ඔබත් අපි කවුරුත් දන්නව නුවණින් හිතුවොත් හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන්ගේ දියුණුව තමයි බලන්නේ. ඒකෙදත් එහෙමයි අදත් එහෙමයි. අදත් අපේ අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් කොයි තරම්නම් කැපකිරීම කරනවද? ඉතින් එදා සුද්ධෝදන මහරජුරවන්ට තිබුණ ලොකුම අභිලාෂය තමයි තමන්ගේ පුතා සක්විති රජ වෙනවා දකින්න. ඉතින් මේ බලාපොරොත්තුව බොහොම තදින් සුදෝන් මහරජතුමාගේ හිතේ තිබුණා. ඉතින් ඒ නිසා කල්පනා කරා ඒකට සුසු කාලය නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය කාලය පැමිණෙනකන් හිටියා. ඒ කොහොමද ඒ අවස්ථාව උදා වුනේ? සිද්ධාර්ථ කුමාරයාට දාව එදා යසෝදරා දේවියගේ මව කුස දරුවෙක් පිළිසිඳගෙන ඒ රාහුල කුමාරයාගේ ඉපදීම සිදු වෙන දවසේ මේ සිද්ධාර්ථ කුමාරට දැනගන්න ලැබුණා තමනුත් පිය පදවියටපත් වුණා.
අන්න ඒ මොහොතේ කල්පනා කරා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ මේ බැඳීම තවත් ගිහි ජීවිතේ රැඳෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා අදම අබනිෂ්ක්‍රමණය කරන්න පාළය පැමුණා කියන ඒ උතුම් අදිෂ්ඨාන හිතට ආවා. ඉතින් ඒ අනුව තමයි එදාම රාත්‍රියේ අබනිෂ්ක්‍රමණය කරේ. ඉතින් මේ කාරණා මම කෙටියෙන් සිහිපත් කරේ අපි කවුරුත් දන්න කාරණා වුණාට මේ වාගේ උතුම් පිම්බිමක ඉඳගෙන අපි මේ ගුණයන් මනසින් දකිනවා නම් ඒවා හොඳට සිහියෙන් මෙනෙහි කරනවා නම් ඒක තමයි අපි මේ මනුස්ස ජීවිත අපිට ලබා ගන්න පුළුවන් උසස්ම දියුණුව. ඉතින් ඒ අනුව අපේ සිද්ධාර්ථ කුමාරය අබ්නිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6ක් මුළුල්ලේ අනන්ත පරිේශණයක යෙදුණා. ඉතින් අද කාලේ අපි දන්නවනේ මේ ධර්මය අවබෝධ කරගන්න මේ තුල අපි ගුණයක් දියුණු කරගන්න කොයි තරම්නම් දේවල් අත්දා බලනවද? අද අපේ ආමිෂයට මුල් තැන දියා තියෙන්නේ. ප්‍රතිපත්ති පූජාවන් වලට වැඩි ඒ දේ අපි දුෂ්කරයි කියලා අපි හිතන්නේ. ඉතින් ඒ නිසා නොයෙක් පුද පූජාවන් වලට වත්පිළිවෙත් වලට සම්බන්ධ වෙමින් අපි හිතනවා මේ කටයුත්ත පහසු කරගන්න වීරියක් කරන්න ඕන කියලා. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ ඉපදුණු කාලෙත් විවිධ ශාස්ත්‍රවරු හිටියා. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනවා කියන ඒ බලාපොරොත්තු හැම කෙනෙක්ගේම හදවත් තුළ තිබුණා. ඒ සඳහා නොයෙක් ආගමික නායකයෝ නොයෙක් ආකාරයේ වීරයන් ආරම්භ කරලා තිබුණා. ඉතින් ඒ අනුව තමයි අප බෝසතාණන් වහන්සේටත් එදා කාලයේ පැවතුණු විදිහට ආලාරකාරා මුද්දකරා පුත්‍රයන් අයගෙනුත් ඒ අවබෝධයන් ඇති කරගෙන දැනුම ලබාගෙන අනන්ත පරිේශණයක යෙදුනේ. ඉතින් එහෙම යෙදිලා උන්වහන්සේ තේරුම් ගත්තා මේ ශරීරයට දුක් දීලා මේ වාගේ දුක්ඛිත ප්‍රතිපදාවකින් කවදාකවත් විමුක්තිය ලබා ගන්න බෑ. ගිහි ජීවිතේ ගත කරනකොට කාම සුඛල්ලිකාන යෝගයේ කියලා අනන්ත සැප සම්පත් ඇති කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. හිතට දේශයක් ඒ වගේම පසුතැවීමක් කනගාටුවක් දුකක් ඇති වුණේ නැහැ. සියලු දේම පුණ්‍ය ශක්තිය නිසා ලැබිලා තිබුණේ. නමුත් ඒකෙනොත් විමුක්තිය ලබා ගන්න බැරි බව අවබෝධ කරගත්තා. ඉතින් මේ දෙකම අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාවට පැමුණුනේ අප බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් ගත වුණාට පස්සේ. අන්න ඒ අවස්ථාවේ පස්වග දවසෙත් අපේ බෝසතාණන් වහන්සේ උත්සාහය අත්හැරිලා. ඒ නිසා අපේ වැඩ බලාගෙන අපි කටයුතු කරමු කියලා හිතලා අර අනන්ත කාලයක් පරිශ්‍රණයක ඉදලා හිටපු බෝසතාණන් වහන්සේට නැවත අලුත් පළතුරු ගෙනත් දීලා ඒ තමන්ගේ කටයුතු තනියෙන් කරගන්න පුළුවන් වෙනකන් උදව්පකාර කරලා ඇඟට ශක්තියක් ලැබුණාන් පස්සේ ඒ අයගේ වැඩක් බලන්න ඒ අය මිගදාය බලා වෙනස් වෙනසනකට ගියා. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට නිලා හිත දියුණු කරලා එදා වෙසක් පුර 15ක් පොහොය දවසේදී සව් කෙලසුන් නැසල සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එහෙම බුද්ධත්වයට පත් වෙලා දින 49ක් මේ බෝධික මූලයේදී ගත කරලා නැවත ලෝක සත්‍යයට අනුකම්පාවෙන් සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් විශේෂයෙන් අපි සිහි කර යුතු කාරණාවක් තියෙනවා. අපේ ලෝතුරා බුදුහාමුදුරු දින 7ක් මේ උතුම් ගැඹුරු ධර්මයේ නුවණින් සම්මර්ෂණය කරලා උන්වහන්සේට පළවෙනි සිතුවිල්ල හැට ඊළඟට පහළනේ මොකද්ද? මේ ලෝකයේ මිනිස්සුયો රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මත් වෙලා අවිවේකී වෙලා ඉන්නේ. ඉතින් ඒ ආයත මේ ගැඹුරු සියුම් ධර්මය අවබෝධ කරනවා කියන එක මම වෙහෙසටපත් වීමක් විතරයි කියන සිතුවිල්ල ඇති වුණා. හැබැයි මේ සිතුවිල්ල නුවණින් එදා දැක්ක සහම්පති මහා බ්‍රහ්මයා නැවත සිතුවිල්ලක් සිතන්න මත්තෙන් ලෝතුරා බුදුහාඳුරු සමීපයේ පෙනී හිටියා. පෙනී හිටලා උන්වහන්සේ දෙවතාවක් ප්‍රදක්ෂිනා කළා. අප භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ ආරාධනාවක් කරා. අනේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකවාසී සත්වයෝ මේ කල්ප ගණන් පෙරම් පුරාගෙන ආවේ ඔබ වහන්සේගෙන් බණපදයක් අහලා මේ භව ගමන කෙටි කරගන්න. ඒ නිසා ඒ අයට අනුකම්පාවෙන් ඒ අය කෙරෙහි මෙස්සාග සිතින් මේ ගැඹුරු ධර්මය දේශනා කරන්න කියන ආරාධනාව කළා. අන්න ඒ අනුව තමයි බැලුවේ මම කාටද පළමුවෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. ඒ අනුව තමයි තමන්ගේ ගුරුවරු වෙනකොට ඒ ජීවිතයෙන් සමුගෙන තිබුණ නිසා
තමන්ට උපස්ථාන කරපු තමන් ගැන බලාපොරොත්තුෙන් හිටපු පස්වගතව ස්වරමුණු කරගෙන එදා උන්වහන්සේ ගමන ආරම්භ කරේ. එහෙම ගිහිල්ලා තමා පළමු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ ඇසලපුර පසළොස්වක පොහොය දවසේ. ඉතින් එහෙමනම් අපිට මෙන්න මේ ශාසනික වත්පිළිවෙත් ගණනාවක් සිදු වුණ උතුම් දවසේ මේ ගුණවන්ත පිරිසත් ඒ වගේම තම නිවෙස්වල ඉඳලා තමන්ගේ ශිෂ්‍යතන් සකස් කරගෙන මේ දහම් කාරණා නුවණින් සම්මාසනය කරන්නේ මේ ඓතිහාසික පිම්බිම ඉඳගෙන ජීවමාන වැඩේ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා හාමුදුරන් වහන්සේ සෙවණ සිසිලසේරගෙන අපි දන්නවා මේ මහා භද්‍ර කල්පයේ පිළිවෙලෙන් පහළ වුණ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන සතර බුදුහාමුදුරන් වහන්සේලාම මේ පිම්බිම බුදුනුවණින් දැකලා මොහොතක් සමස්වයෙන් වැඩ ඉඳපු මේ පිම්බිම අපේ ලෞතර බුදුහාමුදුරන් වහන්සේත් ඒ අතීත බුදුරුන්ගේ ඒ අතීත ප්‍රාර්ථනාවන් අධිෂ්ඨානයෙන් නුවණින් බලලා තමා මේ ලංකදරන්ට වැඩම කරලා මේ පූජනීය ස්ථාන මේ විදිහටම පිහිටන් අධිෂ්ඨාන කරේ. උන්වහන්සේට සෙවණ දුන්න බෝධිහාරන් වහන්සේ වැඩින් අධිෂ්ඨාන කරා. ද්‍රවණයක් ධාතුන් වහන්සේලා අන්තර්ගත රත්නමාලී සෑරදුන් වහන්සේ වැඩ ඉන්න පිම්බිමේ ඒ අසද්දස මහා චෛත්‍රායන් වහන්සේ ඉදිරියෙන් අධිෂ්ඨාන කරා. ඒ වගේම මේ මහා විහාරය මහා මෙවුනා උයනේ අපි මේ අත්පස තියෙන ලෝආපාස්ත්‍රාදයේ අසල මේ මහා විහාරය ඉදිරියෙන් අධිෂ්ඨාන කරා. ඒ වගේම පළමු චෛත්‍යයේ තූපාරාම චෛත්‍රයන් වහන්සේ ඉදිරියෙන් ස්ථානයේ මොහොතක් සමාශ්‍රය වැඩ ඉඳියා. ඒ බුද්ධ අධිෂ්ඨානයන් ඒ අරුවම ක්‍රියාත්මක වෙමින් තමා අපිට අවුරුදු 236ක් ගෙවුන තැනදී අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩවීමත් එක්කම අපිට මේ සම්බුද්ධ ශාසනය අපිට ලැබෙන්නේ. අපේ බුදුහාමුදුරුවෝ තෙවතාවක් මේ ලක්දිවට වැඩම කරා. ධර්මයේ දේශනා කරා. නමුත් භික්ෂු ශාසනයක් ආරම්භුනේ නැහැ. ඒ නිසා සම්බුද්ධ ශාසනය මුල් බැසගත්තේ නැහැ. එහෙම නැත්නම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අවස්ථාවක වැඩම කරලා ධර්ම දේශනා කරපු අවස්ථාවේ ශ්‍රී පාදස්ථානයේ බාර ඉන සුමන සමන් දෙවියෝ බණ අහලා සෝවාන් තත්ත්වෙ පිහිටියා. නමුත් දෙවි කෙනෙක් හැටියට මේ මව්බිම ආරක්ෂා කරගෙන හිටියට සම්බුද්ධ ශාසනයක් ඇති වුණේ නැහැ. නමුත් අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩවීමත් එක්ක මේ මහමෙවුනා වෙන රාජකීය වෙන අක්කර 6000ක් පමණ මේ භූමි ප්‍රමාණය එදා පළමු බින්කැබැල් හැටියට මේ ශාසනයට පූජා කරන් පස්සේ තමා මේ සම්බුද්ධ ශාසනයම අපි මුල් බැසගත්තේ. එදා ආරිට්ඨ කුමාරය ඇතුළු 50 දෙනෙක් ශාසනික ප්‍රවිද්ද ලබාගෙන උපසම්බන් සීලයේ පිහිටලා පළමු වස්විසීම සිද්ධ වුණේ මේ වගේ ඇසලපුර පසළොස්වක පොහොය දවසක. මීට ඒ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236ක් ගෙවතනදී. ඉතින් එහෙම බලනකොට ශාසනික වැදගත්කම් ගණනාවක් සිද්ධ වුණ අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි මේ අසද්දස මහා චෛත්‍රයන් වහන්සේගේ ඒ මුල්ගල් තැබීම පවා සිද්ධ වෙලා තියෙන්නේ ඇසලපුර පසළොස්වක පොහොය දිනයක. 96 කෝටියක් මහරහතන් වහන්සේලා වැඩම කළා. බුදු නුවණින් ඒ දැකපු අධිෂ්ඨාන නැවත වතාවක් සිහිපත් කරලා ලෝකවාසී සත්‍යයන්ට වදින්න පුදන්න පුළුවන් අතිපූජනීය ස්ථානය බවට පච්චර පුතුන් පිම්බිම ඉඳගෙනයි අපි මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ තුල සිහිය පවත්වාගෙන තම නිවෙස්වල ඉඳගෙන මේ ධර්මය නුවණින් සිහි කරන්න. ඉතින් ඒ නිසා අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. අපේ බුදුහාමුදුරෝ දේශනා කරේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක අති දුර්ලභ කාරණාවක්. ඉතින් අපිට මේ තියෙන දෘෂ්ටියෙන් එක්ක අපිට මේ තියෙන වැරදි හැඟීම් එක්ක අපිට හිතෙන්න පුළුවන් එහෙම නැහැනේ. මේ මනුස්ස අපරාධ කොච්චර සිද්ධ වෙනවද? මනුෂ්‍යයන්ගේ ජීවිත තොර කිරීම කොච්චර අහන්න ලැබෙනවද? කුසට ඇවිල්ලා කුසට ආවම් පස්සේ නොයෙක් ආකාර ව්‍යසන වලින් මිනිස්සු දහස් ලක්ෂ ගණන් මැරලා යනවා. ඉතින් නැවත එහෙම මැරුණා කියලා මිනිස්සුන්ගේ අඩුවක් පේන්නේ නැහැ නේ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒක දකින්න නම් ධර්මයේ තුල විතරයි පුළුවන්කම තියෙන්නේ. ධර්මයේ තුලින් විතරයි මේ භව ගමනේ තියෙන බැලෑරුම්කම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක අපේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්න උපමාවකින්
දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරං සද්ධම්මං අවිජානතෝ. මේ සංසාරයේ දිග පළල කියන එක සත්පුරුෂයන් විනා ධර්මයේ දකින පුජ්‍යල විනා අනික කෙනෙකුට අවබෝධ කරගන්න බෑ. ඉතින් ඒ ඇයට උපමාවකින් බුදුහාරු පැහැදිලි කරනවා දීගා ජාගරතෝ රත්ති. මේ රාත්‍රී කියන එකේ දිග පළල අපිට තේරෙන්නේ නැහැ. කලින් කාලා ඒ අවශ්‍ය දේවල් සපයගෙන නින්දට ගිය කෙනාට එළි වෙනවා, රැ වෙනවා පේන්නේ. ඒ වගේ නොයෙක් ආකාරයේ ආසාවන් වලින් බලාපොරොත්තු වලින් ඉන්න කෙනාට දවස් ගෙවනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි යම් කෙනෙක් යොදුනක් දෙකක් වෙහෙස මහන්සි වෙලා ගිහිල්ලා තව කෙනෙක්ගෙන් ඇහුවොත් තව මේ ගමනේ අවසාන දකින්න කොච්චර දුර තියනවද කියලා ඇහුවොත් ඔබ ආවට වැඩිය තව යොදුනක් දෙකක් තියනවා කිව්වොත් එයා දන්නවා යොදුනක තියෙන බැරෑරුම්කම. ඒ මොකද යොදුනක් දෙකක් පයින් ආපු නිසා. ඉතින් ඒ වගේ තමයි අපි මේ ධර්මය අහලා ධර්මය අවබෝධ කරගෙන ඒක නුවණින් බලලා අපි ඒ තුල සිහිය පවත්වලා බලනකොට තමයි අපිට පේන්නේ මේ සසරේ තියෙන භයානකම. ඉතින් එහෙම නැත්නම් අපිට ඕක දිගක් පල්ලක් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේ ධර්මය අහන්නේ, ඒව ධාරණය කරගන්න, ඒ තුල සිහිය පවත්වමින් ඒ ප්‍රතිපදාවන් ලෙදෙන්නේ. ඉතින් මම මාතෘකා කළ ගාථාවත් ඒටම සමාන ගාථාවක් අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධම්මපදයේ අප්පමාද වර්ගයේ පළවෙනි ගාථාව. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමියන්ති යේ පමත්තා යතාමතා. අපේ බුදුහාමුදුරෝ ධම්මපදයේ ඒ ගාථාවෙන් පැහැදිලි කරනවා ප්‍රමාද අප්‍රමාදී පුජ්‍යලයා නිවනට අවශ්‍ය කරන මග ඇති කරගන්නවා. පමා වූ පුජ්‍යලයා මරණයට කාරණා සිද්ධ කරගන්නවා. නොපමා වූ මේ යන්නේ නැහැ. පමා වූ මරණයටපත් වෙනවා. ඉතින් මේ අප්‍රමාදී පුජ්‍යලයා කියන්නේ කවුද කියලා අපි ටිකක් නුවණින් හිතලා බලන්න ඕන. අපි දන්නවා මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක මම කියවනේ බොහොම දුර්ලභ කාරණාවක් කියලා. මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ මිනිස්සෙක් හැටියට ගෙවන්න ලැබෙන්නේ අති දුර්ලභ දෙයක්. ඒ මොකද අපිට අපේ දෙමාපියෝ, අපේ වැඩිහිටියෝ, අපේ ගුරුවරු අපිට මොකද්ද කියලා තියෙන්නේ. අපිට කියන්නේ පුළුවන් තරම් මේ අධ්‍යාපනය ලබන්න ඕන. නුවණ දියුණු කරගන්න ඕන. දැනුම ලබා ගන්න ඕන. එතකොට තමයි මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක තව තැනකදී සඳහන් වෙනවා ඒ මහා මංගල සූත්‍රයේදී අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තම. බුදුහාමුදුරුවෝ මංගල කාරණා දේශනා කරනකොට මහා මංගල සූත්‍රයේ පළවෙනි කාරණාවෙන් පැහැදිලි කරේ මොකද්ද? අසේවනාච බාලානම්. මේ බාලයන්ගේ ආශ්‍රයෙන් තමයි දුර වෙන්නේ. මෙතන මේ බාලය කියලා කියේ වයසින් බාලය නෙවෙයි. මේ සසරේ පැවැත්ම පිළිබඳ අවබෝධයක් නැති උදේ. ඉතින් අන්න ඒ අය තමයි කල්පනා කරන්නේ කාමභෝගී ජීවිතයක් ගෙවන්න අවශ්‍ය කරන වටපිටාව කොහොමද සකස් කරගන්නේ කියන එක. හැබැයි සත්පුරුෂයා දකින්නේ ඒක අනෙක් විදිහට පණ්ඩිතානංච සේන පණ්ඩිතව ආශ්‍රය කරපුවාම අපිට දකින්න තියෙන්නේ මේ හැම දෙයක්ම මොහොතක් පාසා විනාශයට යන දේවල්. වෙනස් වෙන දේවල්. අනිත්‍යයට යන දේවල්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට ඇතුළත් වන දේවල්. ඒවම නැත්තම් මේ චතුරාර්ය සත්‍ය තුලින් දේශනා කරපු දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම මාර්ගය කියන මේ මාර්ග ප්‍රතිපදාවට ඇතුළත් වන දේවල්. ඉතින් මේවා බොහෝම ගැඹුරු දේවල්. ඉතින් අපි හොඳට බණ අහපු පිරිසක් හැටියට මේ කාරණා හිතනකොට අපිට මේ කාරණා මනසින් දකින්න ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි අපි යම් දියුණුවක් ඇති කරගත්තා වෙන්නේ. අපි බණක් අහනවා කියලා කියන්නේ දහම් කාරණා මෙන්න කරනවා කියන්නේ ඒක අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ. ඒ ජීවිතයට ගලප ගත්තාම තමයි අපිට ඒ කාරණා හොඳට පැහැදිලි වෙන්නේ. ඉතින් මම අර දේශනා කරපු ගාථාවේ නිදාන කතාව කියන්න වෙලාවක් නෙවෙයි. ඉතින් ඒ අපමාද වර්ගයේ ඒ පළවෙනි ගාථාවේ බුදුහාරු දේශනා කරපු නිදාන කතාව කෙටියෙන් සිහි කරනවා නම් අපි කවුරුත් දන්න මාගන්ධයා බිසව ඒ වගේම සාමාදේවී කියන මේ දෙන්නම
අරමුණු කරගෙන තමයි ධම්මපදයේ අපමාද වර්ගයේ මුල් ගාථා රත්න තුනම දේශනා කරලා තියෙන්නේ. ඒ මොකද සාමා දේවිය තුන්රුවන් කෙරේ හිත පහදවාගෙන හිටපු කෙනෙක්. ඒ පැහැදීම නිසා බුදුහාමුදුරු කෙරේ මහා ගෞරවයෙන් ඒ ගුණයක් දිනු කරපු කෙනෙක්. හැබැයි මාගන්ධියා දේවිය එම උදේන් රජුරුවන්ගෙම බිසවක් හැටියට හිටියේ තුන්වෙනි බිසව හැටියට. ඉතින් මේ මාගන්ධියා බුදුහාර කෙන වෛරයක් බැඳගෙන හිටියා. ඒ මොකද තමන් සරණ පාවා දෙන්න කලින්ම දෙමාපියෝ හොඳ කෙනෙක් හොයලා ඉන්නකොට බුදුහාමුදුරන් වහන්සේ දැකලා අංග ලක්ෂණ බලලා ඒ බමුණ බුදුහාර කෙරේ මහා පැහැදීමක් ඇති කරගත්තා. බුදු කෙනෙක් කියලා හිතුවේ නෑ. අසම සම උත්තමයෙක් කියලා කල්පනා කළා. ඒ නිසා මොකද කරන්නේ උන්වහන්සේට රුක්ක මූලයේ වැඩ ඉන්න ආරාධනා කරලා තමන්ගේ දියණියස් සරසවගෙන ආව බුදුහාරු ගාවට. ඉතින් බුදුහාරු තන අධිෂ්ඨානයක් කළ වෙන තැනකට වැඩම කරලා තිබුණේ. නමුත් පහසටහන් බලනකොට දැක්කා බෑ මේ පුජ්‍යලයා නම් අපි හිතන කෙනෙක් වෙන්න බෑ. මහා අසම සම උත්තමයෙක්. මේ පහසටහන් දකිනකොටත් අපිට සිහි ගැන වෙන්නේ මහා බ්‍රහ්මයාට එහා ගිය මහා උත්තමයෙක්. නමුත් උන්වහන්සේගේ පහසටහන් අනුව ගිහිල්ලා ඒ බුදු පියාණන් වහන්සේ දැකලා තමන්ගේ දුව සරණ පාවා ගන්න කියලා ආරාධනා කළා. මේ බුදුහාරේ වෙලාවේ කිව්වා මේ නව දොරකින් කුණු කෙල වැగిරෙන, කැත කුණු වැగిරෙන, ඒ වගේම අසුචලෙන් මල මුත්‍රා වලින් පිරුණ මේ ශරීරය මම පයින්වත් ස්පර්ශ කරන්න කැමති වෙන්නේ නැහැ කියලා කිව්වේ. හැබැයි මේ වචන මාත්‍රයෙන් අර දෙමාපිය දෙන්නගේ නුවණ මොහු කරා ගියා. ප්‍රඥාව ඇති වුණා. හැබැයි තරුණ මදේ මත් වෙලා හිට මේ මාගන්ධියා බිසව ඒක මහා වෛරයක් හැටියට පෙරලා ගත්තා. ඒ ගැන බොහොම ප්‍රසාදය පළ කරලා නැවත ගෙදර ගියත් දෙමාපියෝ බණහලා බුදුහාරයන් කෙරේ පහදවාගෙන සෝවාන් තත්ත්වයටපත් වුණා. හැබැයි මාගන්ධියා බිසව හිතුවා මම මේකේට යම් දවසක් කරනවා කියලා හිතේ මහා වෛරයක් බැඳගත්තා. ඒ අනුව තමයි උදේ රජුගේ බිසව වෙලා බුදුහාරන්ට අවස්ථා කීපයකදී නිඳා කරනවා. ඒනොත් නොනැති තමා සාමාදේව ඇතුළු පිරිස 500ක් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් කියලා දැනගෙන එකම කුටියක දොරගුල් වහලා නොඑක ආකාර තමන්ගේ ඥාති උපයෝග කරගෙන ගිනි තියලා විනාශ කළා. ඉතින් මේ වාගේ දේශයක් ඇති වුණේ මොකක් නිසාද? අන්න මම මගේ කියන මේ දෘෂ්ටිය තදින් ගත්ත නිසා, අප්‍රමාදී බව සත්පුරුෂ ආශ්‍රයක් ඇති නොවන නිසා. ඉතින් ඒ වාගේ මහා අකුසලයක් කරගෙන ඒ ජීවිතේත් අනන්ත දුකකටපත් වෙලා භව ගමනත් අඳුර කරගත්තා. හැබැයි සත්පුරුෂ ආශ්‍රයක් ඇති කරගෙන තිබුණ සාමාවතී දේවිය කුජුත්තරාවගෙන් බණහලා. ඉතින් මේ මාගන්ධයා බිසව මේ සාමා දේවියට නොයෙක් ආකාර පීඩාවන් වලට පත් කරනවා. බණ ටිකක් අහන්න යන්න, විවේකව එළියට යන්න, තියෙන පහසුකම් ඔක්කොම රජුරවන්ට කේලම් කියලා ඒවා නැවති කරනවා. ඒක අවස්ථාවක රජුරවන්ට කියනවා මේ දේවිය ගැන බිඳවන්න ඕන නිසා රජතුමනි සාමා දේවියට නම් හොඳට මස් ව්‍යංජන රුහ රසට හදන්න පුළුවන්. ඒ නිසා අපි ඇයට කියලා මස් ව්‍යංජනයක් හදාගමු කියලා. එහෙම කියලා මොකද කරන්නේ? පණ තියෙන සත්තු ටිකක් යවනවා රජුරවන්ට කැමැත්තට සකස් කරලා එවන්න කියලා. ඉතින් සාමා දේවිය කැමැති වෙන්නේ ආරි සීලෙ පිහිටපු කෙනෙක්. ප්‍රාණඝාතය කරන්න කැමැති වෙන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒකත් හිතට රජුරවන්ට දේශන විදියට කේලම් කියලා නැවත තවක් කියන ඔය දේවිය බුදුහාරු සරණ ගිහිල්ලා ඉන්නේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකාවක්. ඒ නිසා අපි නැවත පණිවිඩයක් යමු රජුරවනේ බුදුහාමුදුරු මහා සංඝරත්නයට මස් ව්‍යංජනයක් සකස් කරලා වන්න කියලා. එහෙම කළා මොකද කරන්නේ මේ දේවිය බුද්ධිමත් තමන්ගේ සේවකයන් කියන මරුණු සත්තු ගිහින් දෙන්න කියලා මේ සාමා දේවියට දාණය සකස් කරන්න කියලා. ඉතින් ගිහින් බලනකොට මැරිච්ච සත්තු මලකුණා. ඉතින් ඒක බොහොම ගෞරවයෙන් අරගෙන හදලා පිළියෙල කරලා පිළිගන්නන්න කියලා යවනවා. අන්න ඒක උපයෝග කරගෙන නොයෙක් ආකාරයේ පීඩාවන් කරති ඒ කාරණකින් එක පැහැදිලි කරන්න වෙලාව නෙවෙයි. ඒ නිසා රජුරුව මේ සාමාදේවත පිරිසට එළියවත් බලන්න බැරි විදිහට එක මාලිගාවක රඳවලා මුරකාවල් දාලා නොයෙක් ආකාරයේ රැකවල් යොදලා තමයි තිබුණේ. අන්න එහෙම ඉන්න සාමාදේවිය තමයි මේ කුටියේ ඉඳගෙන තමන්ගේ පරිවාර ස්ත්‍රීන් 500ක් එක්ක අර කුජුත්තරාවගෙන් බණහලා හිත පහදවාගෙන ධර්මයේ තුල සිහිය පවත්වාගෙන මනස දියුණු කරගත්තා.
ඉතින් තමන්ගේ ඥාති පිරිසත් එක්ක මේ රජු හොඳටම බිඳවලා වෙන යුද්ධයක් කරැල්ලක් මැඩපවත් යන අවස්ථාවේ මේ 500ම එකම මාලිගාවේ දවලා විනාශ කෙරෙව්වා. හැබැයි මේ සිද්ධිය උනම් පස්සේ රජු දැනගත්තා මේක මේ වෛරයක් නිසා කරන සිද්ධියක් කියලා. රජුත් නිකන් හිටියේ නෑ. ඒකට උපක්‍රමයක් යොදලා ඥාති එකතු කරලා ඒ ශෝධනාට මහා විනාශයක් කරව බව අපේ ඉතිහාස ශාසන කතාවල සඳහන් වෙනවා. ඉතින් මේවා තුලින් අපට පැහැදිලි වෙන්නේ මේ කාම භෝගී ජීවිතය ඇල්ලා ගැල්ලා ඉන්න අපි කාටත් මේ වාගේ දුක්ඛිත තත්ත්වයන් වලට මුහුණ පාන්න වෙනවා. ඒ නිසා අපි නිතරම මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල් සිත් හොඳට මනසින් දකින්න පුළුවන් වෙන්න ඕන. හොඳට මනසින් දැක්කොත් තමයි අපි වගේ දුර වෙන්න, ඒ වගේ ඈත් වෙන්න අපි උත්සාහ කරන්න. ඒකට මම එක නිදර්ශනයක් කියලා මේ බණ ධර්ම දේශනාව අවසන් කරන්නම්. කාල වේලා බොහොම පොඩි වෙලාවක් තියෙන නිසා අපි දන්නවනේ අපේ පංචකාම ගුණේ වඩවන දෙයක් අපිට තියෙනවා කිව්වොත් අපිට වේලාව ඕන තරම් තියෙනවා. අපිට ක්‍රිකට් මැච් එකක් තියෙනවා කිව්වොත්, එහෙම නැත්නම් සංගීත සංදර්ශනයක් තියෙනවා කිව්වොත්, චිත්‍රපටියක් තියෙනවා කිව්වොත් අපි කැමති ඕකට ඕන තරම් කාලය ගන්න. සමහරට දවසක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, රැයක් වෙන්න පුළුවන්, පහන් වෙනකම් අපිට කිසිම කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. කුසීතකමක් දැනෙන්නේ නැහැ. එපා වීමක් දැනෙන්නේ නැහැ. අන්න අපි හිතලා බලන්න ඕනේ ඇයි අපිට ඒ වාගේ දෙයක් අහන්න, කතා කරන්න, ඒ තුල සිහිය පවත්වන්න අපිට මෙච්චර හිතේ උනන්දුවක් තියෙන ඇයි කියලා අපි බලන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා. ඒ මොකද අපි පුංචි කාලේ ඉඳලම අපි කොහොමද කටයුතු කරලා තියෙන්නේ? මේ රාග, දේශ, මෝහ කියන මේ අකුසල් සිත් තුළ. අපි කැමති නිතරම අපේ හිතේ ඉපදිලා තියෙන, අපේ හිත පුරුදු කරලා තියෙන රාගයට, දේශයට, මෝහයට. ඒ නිසා තමයි අපි රාගය ගැන ඇතුළත් ඒ චිත්‍රපටි, සංගීත සංදර්ශන අහන්න, රස විඳින්න අපි කැමති. ඇයි ඒකට කැමතිනේ? කැමති දේ තමයි හිතෙනුත් නිතරම පෙන්වන්නේ. ඒ වගේ තමයි අපි දේශය ගැන ඔය එක්ක පක්ෂ ભેදයක් හදාගෙන, එහෙම නැත්නම් තව දෙයක් ඔය කෙනෙක් ගැදපළොද්දක් අරගෙන අපි ඕන තරම් කාලය ගන්නවා. මේක ආකාරයෙන් විදියට. අන්න ඒවට අපි කැමති. මොකද අපි දේශයට කැමැත්තක් තියෙනවා. හැබැයි මේ රාග, දේශ කියන මේ අකුසල් සිත් දෙක සමගම යෙදෙන අනිත් අකුසල් සිත් තමයි මෝහය, මුලාව. අපි හිතන දේ, අපි කරන දේ, අපි හරි කියන මුලාව අපේ තුළ තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ දේවල් වලට තදින් ඇල්ලලා ඉන්නේ. අපි නිතරම කැමතිලා තියෙන මොනවටද? අපේ මේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනවන්න, මනස පිනවන්න. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් හය පිනවන්නේ මොන වගේද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එහෙන් අපිට අහන්න බෑනේ. එහෙන් අපිට පුළුවන්කම තියෙන රූප බලන්න. සමහරට අපේ කය මෙතන සංවර කරගෙන අපි හිටියට, වචනය සංවර කරගෙන හිටියට, සමහරට අපේ හිත සංවර නැහැ. ඒ මොකද? අපි නිතර වටපිට බලනවානේ. ප්‍රිය දේවල් බලන්න තමයි කැමති. ප්‍රිය දේවල් අහන්න තමයි කැමති. ප්‍රිය දේවල් හිතන්න තමයි කැමති. අන්න එහෙමනම් අපි පුරුදු කරලා තියෙන මේ අකුසල්මයි දිනු කරලා තියෙන්නේ. ඒ නිසායි බුදුහාඳුරෝ දේශනා කරේ මේ සසර බොහෝම භයානකයි කියලා. අර හිසේ තියෙන බර බිමින් තියන්න වගේ. අපි කොහෙද ගිහිල්ලා අපි ඉපදෙන්නේ? මේ රාග, දේශ, මෝහ කියන මේ අකුසල් සිත් තුනට පුළුවන්කමක් නැහැ මනුෂ්‍ය තලයක පද්වන්න. දිව්‍ය තලයකට යන්න පුළුවන්කමක් නැහැ. බ්‍රහ්ම තලයකට යන්න පුළුවන්කමක් නැහැ. ඒ මොකද මේ රාග, දේශ, මෝහ කියන මේ සිතුවිලි වල විපාක සකස් වෙන්නේම එක්ක සතර අපාය. එහෙම නැත්නම් ත්‍රිසාල ලෝකේ, නැත්නම් പ്രേත විසේ. අකුසලයක් නම් බලගත්තු අවීචී ආදී දුක් ඇති ආත්මවල. එහෙමනම් අපි මේ සංසාරේ පෙර භවයක බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කෙරෙහි අල්ප මාත්‍ර යම් සද්ධාාවක් ඇති කරගත්තා නම්, යම් කිසි සීලයක්, ගුණයක් දියුණු කරා නම්, ඒ එක සිතවිල්ලක විපාකයක් ඇටි තව මනුෂ්‍ය තලයට අපිට එන්න පුළුවන් ලඟම ලැබුණේ. හැබැයි අපි වාග්යවන්තයි මනුෂ්‍ය තලයකට උපදුනේත් බුද්ධෝත්පාද කාලයක, තුන්රුවන් වැඩ ඉන්න කාලයක මේ වගේ සත්පුරුෂ මව්දිමාපියන්ගේ ඇසුරක් ලබන්නට අපි වාග්යවන්ත වුණා. ඒ නිසා අපි වීරිය කරන්න ඕන මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය පුළුවන් තරම් ආලෝකමත් කරගන්න. අපට ලැබෙන හැම විවේකී මොහොතකම අපි විවේක මනසක් ඇති කරගෙන අපි මනසින් බලන්න ඕන තමන් මේ හිතන දේවල්, මේ කතා කරන දේවල්, මේ මෙනෙහි කරන දේවල්, මේ දකින දේවල් ඇත්තද නැත්තද කියලා, මේ තුළ යමක් ගන්න තියෙනවද කියලා හොඳට මනසින් බලන්න පුළුවන්.
අන්න එහෙම වුණාම තමයි අපිට හරි මාර්ගයේ දියුණු වෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි ඔබත් මමත් අපි කවුරුත් මේ වීර්යය කරන්න මේ ඓතිහාසික බිමට ඇවිල්ලා ඒ වගේ අපි මේ ගුවන් විදුලි ගාවට සංවේද මාධ්‍යයන් ජාලයට එක් වෙලා අපි මේ වීර්යය කරන්නේ කොහොම හරි මේ අමාරු ධර්මය අපි කොහොම නුවණින් තේරුම් ගන්නවා. ඉතින් ඒක අපි එක වතාවක් දෙවතාවක් නෙමෙයි අපි සිහිය පවත්වාගෙන නිතරම සිහිනුවණින් යුක්ත මේ කටයුත්ත දියුණු කරන්න වෙර වීර්යය වඩන්න කියන අදිෂ්ඨානයේ ආශිර්වාදය කරමින් ඉතින් අද කාල වේලාව බොහොම පොඩි වෙලාවක් තියෙන දහම් කරුණු විස්තර කරන්න වෙලාවක් නෙමෙයි. ඉතින් ඒ කාල වේලාව අනුව අපි කල්පනා කරගමු මේ පින්වත් පිරිසත් හිමිදුරු දෑසන ඉදලා මේ මළුවේ එක්රැස් වෙලා වටනා පින්කම් ගණනාවකටම සම්බන්ධ හිමිදුරු දෑසන පෙරවස් සමාදන් වෙලා උදේ කාලේ ධර්ම දේශනාව ඒ වගේම ධර්ම අවවාදයන් වලට ජාතක කතා දේශනාවන්ට සම්බන්ධ වුණා. විනානතරුවත් ඒ ධර්ම සාකච්ඡාවන් ඒ වගේම ඒ පූජාවන් කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි අදිෂ්ඨාන කරගමු කාල වේලාව එකම ගිය නිසා අද මේ ඇසලපුර පසළොස්වක පොහොය දවසේ මේ ඓතිහාසික උතුම් මහමෙවුනාට පැමිණිලා ජීවමාන බුදුහාමුදුරන් වහන්සේ වැනි උතුම් ජයමහාමුදුරන් වහන්සේ අභියස අපේ තුන් සිත පහදවාගෙන මේ උතුම් ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් හිතට හොඳ අරමුණක්ම නැවත නැවත මනසින් දකිමින් ඒ තුල සිහිය පවත්වා ගනිමිනුයි අපි මේ වටිනා කුසලයේ මනසින් දිනු කරගත්තේ. ඉතින් අද මෙම පින්කමේ අද දවසේ මේ ධර්ම දේශනාව ඇතුළත් දවසේම මේ සජීව වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වනේ ඩයලොග් ආයතනයටත් ඒ වගේම දශක 3කට අධික කාලයක් සිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශබ්ද විකාශන පද්ධතියක් වන ඒ ආයතනයේ මල්ටි ඔඩියෝ විෂුවල් සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය තිලක් අරුණසිරි මහත්මයාගේ පූර්ණ අනුග්‍රහය ඇතුව තමා මේ කටයුත්ත සිද්ධ වෙන අපේ සුමනසිරි පණ්ඩිතහරන් වහන්සේ සමග බොහොම සමීප සම්බන්ධතාවයන් පවත්වමින් මේ විහාරස්ථානයේ ආගමික කටයුතු වලට නිතරම මෙතුමා සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම තමගේ අරමුණ හැටියට නැසී ගිය පියාණන් විජේසේන රත්නායක මහත්මයා වගේම මව ජයරත්න අතුකෝරාල මහත්මිය මාමණ්ඩිය සෙනරත් යාපා යනාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මේ පවුල් වල සිය දෙනාටමත් අද දවසේ අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න මේ ලංකා වාසී ලෝක වාසී සෑම දෙනෙක්මත් ඉතින් අපි පෞද්ගලිකවම දන්නවා අපේ විහාරස්ථානයට සම්බන්ධ වෙලා ඉන්න අපිත් එක්ක බොහොම ළඟින් කටයුතු කරන ඇමරිකාව ජපානය ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල පවා අපිත් එක්ක නිතරම දුරකථනයෙන් පවා කතා කරමින් අපේ සුව දුක් අහමින් මේ විහාරස්ථානයේ වත්පිළිවෙත් වලට උදව්පකාර කරන සත්පුරුෂ දායකාරකාදීන් පවා මේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඉන්න බව අපිට ඊයේ දවසෙත් දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම දිනෙකම අපි බොහොම නුවණින් කාර්නිකව මෛත්‍රිය සිහිපත් කළා. මේ පින්කමට සම්බන්ධලා ඉන්න මේ ගුණවන්ත සිය දෙනාටමත් රටවාසී ලෝකවාසී සෑම දෙනාටමත් පැමිණ තියෙන මේ ව්‍යසන තත්ත්වවලින් නිදහස් වෙලා තමන්ගේ මෙලෝ ජීවිතය ආලෝකමත් කර ගන්නට තුන්රුවන්ගේ පිටුතුන් ජයමහාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම අප මේ කරගෙන යන අනන්ත පුණ්‍ය ශක්තිය ආශිර්වාදයෙන් අප නම් මේ පරිලෝක අපගේ ඥාති මිත්‍රාදීන්ටත් රට වෙනුවෙන් දීපදී සෙම්පතයන් අතුරු රණවිරුවන්ටත් මේ රට සම්බුද්ධ ශාසනය සුරකින්නට යෙදුන අතීත රජදරුවන් පටන් ගුණවන්ත සත්පුරුෂ සෑම දිනකටමත් ඔබ අප සියලු දෙනාටමත් මේ වටිනා කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. කවුරුත් දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේමං සදා. දේවෝ වස්ස සුඛාලේන සබ්බ සම්පත්ති හෝචුත පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සදනාට මුතුන් විජයශ්‍රී ජයමහාමුදුරන් වහන්සේගේ අනන්ත පිහිට ආශිර්වාදයම ලැබේවා. සාදු සාදු සා.
ඒ අවසන් වුණේ දහවල් ධර්මදේශනාවයි. ධර්මදේශනාව පිණිස අපි ගෞරවයෙන් ආරාධනා කරනු ලැබුවේ බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී පූජ්‍ය පඬිත රාවායල පියතිස්ස ගෞරවනීය ස්වාමිපාදයන්න් වහන්සේටයි. උන්වහන්සේ ධර්මදේශනා පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප විසින් අත්පත් කරගත් සියලු කුසල ක්‍රියාවන් දේශකයන්න් වහන්සේ වෙතත් අපි අනුමෝදන් කරමු. ඊට ප්‍රථම උන්වහන්සේ වෙත ධර්ම පරිස්කාර පූජා කිරීම මේ මොහොතේදී සිද්ධ කරනවා. සියලු දෙනාම සාදුකාර පවත්වමු. සාදු 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 සාදු